Good morning. Sorry. Suba Sandewa Kamodama. Suba Sandewa Kukumalaki, Mavana with Kirino. Hari, other day, when I'm Aram Karamu. Oh, other say Kamai Hashini Katakan Bala to win. Hari, Murimapi Visihatare Hatravani, Visiatrai Tuna Best Mala of the Karanatino. A taken Visiatrai Hatra Best Mala of Karanatino. Sambavita would say, in the Balanago. A Karna the Kisla Balalim Kirihitano. Ethical Balantina of Islam of it. Oh, Hari, a Karna the game on Islam Kati, Balin Medi. Hari Avasan was saying Sambavita was a Kamayasan Kere. एक अवसान अभ्यास माला देखकर अपने करानी त्रियोना है अद्दासे पालेने वाली एक कारण देख वाली दिव्य रखना हूँ इतनी बस से अभी बहुवार्षिक वर्ष आरंभ करना हूँ हरे ताम गैटलो तीनों आदम मन कथा करने को पिली बांधो अहम ने थे दोष तीनों आदम काटा हरे हरे औलक ने हरे इसी आधारे तूने कोड सटे आमू हिमना इस्लाम वालाने पांच संदान एक परीक्षण आधार प्रतिपाल समस्या भाव विधायलिया समस्या भाव विधाय के लिए अध्यास करानी यम सिद्धिया का ससंभावी परीक्षण एक दी नियति अवकाशे तुर लेबेन पुलम प्रतिपाल नियति अवकाशे तुर लेबेन पुलम प्रतिपाल सियल लेवी में है क्या अब इकिनेकट समानना नियति अवकाशे तुर लेबेन प्रतिपाल लेवी में है क्या अब इकिनेकट समानना इम प्रतिपाल समस्या भाव प्रतिपाल लेसर अभी संधान करना क्या क्यों हरिद नियति अवकाशे तुल लेबेन ओ नैम प्रतिपाल लेबेन तीन इड प्रस्ताव इकिनेकट समान वेनवाना अन्न අපි කිව්වා සමසේ භාව්‍ය ප්‍රතිඵල ඇතුළත් සිදුවීමක් කියලා. හරිද? එහෙනම් පළවෙනි කාරණේ සවිදි. ඒ කියන්නේ සෑම පැත්තක්ම එකිනෙකට සමානයි කියන්නේ. සවිදි සමබර චතුස්තලයක පැති හතරේ රතු නිල් කහ සහ කොළ යන වර්ණ ආලේප කර ඇත. මේ උඩ දමා වැටෙන පැත්තේ වර්ණයක් සටහන් කර ගැනීම මොකද හිතන්නේ? සමසේ භාව්‍යද නැද්ද? පළවෙනි එක. समसे भाव्य वेनवाद නැද්ද මොකද හිතන්නේ පළවෙනි සිද්ධිය මොකද කට්ටියගේ අදහස වේද නොවේද ඒක समसे भाव्य වෙනවා ඔව් समसे भाव्य වෙනවා හරි බහුතරයක් ඔව් කියන කාරණේ තමයි කියන්නේ ඔව් समसे भाव्य වෙනවා මොකද පැති හතරයි ඒ පැති හතරම එකිනෙකට සමානයි. එතකොට ඕනෑම පැත්තක් ලැබෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව එකිනෙකට සමානයි. ඒ නිසා සමසේ භාව්‍ය වෙනවා. දෙක සමබර කාසියක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කර ගැනීම. ඒකත් සමබර කාසියක්. සමබර කාසියක්. ඒ කියන්නේ දෙපැත්තෙන් ඕන පැත්තක් වැඩෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව එකිනෙකට සමානයි කියන්නේ. එහෙනම් දෙවෙනි එක සමසේ භාව්‍ය වේ. දෙවෙනි කාරණය සමසේ භාව්‍ය වේ. පළවෙනි එකත් සමසේ භාව්‍ය වෙනවා. දෙවෙනි කාරණේ समसे භාව්‍ය වෙනවා. හරි එහෙමනම් ඒක. ඊළඟට රෝමාංක 3 එකේව 4යි දෙකේව 2යි තුනේව 2යි හතරේව ලකුණු කරලා ඇති අංකලිය ඇති සමාන කාටවත් 10ක් අතරින් අහඹ ලෙස කාටවතත් ඉවතරගෙන අංකයේ සටහන් කිරීම. ඒක නම් समसे භාව්‍ය වෙන්නේ නැත. ඇයි ඒක වෙන්නේ නැත්තේ? ඒකේ එක ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන ඉද ප්‍රස්තාව එකිනෙකට වෙනස්. දැන් එකේව පැති 4ක් තියෙන හින්දා වැඩි හැකියාවක් තියෙන එකේ පැත්ත වෙන්නේ. එහෙනම් ඒක समसे භාව්‍ය නොවේ. समसे භාව්‍ය නොවේ. රෝමාංක 4 එකේ සිට 5 දක්වා සටහන් කරන ලද රූපය දැක්වෙන ආකාරයේ ක්‍රිස්පයක් උඩ දැමූ විට මොකද හිතන්නේ එහෙමනම් ඒක? ඔව් ඔෂාදි මොකද හිතන්නේ ඒක එහෙමනම්? අනුජ කියනවා වෙන්නේ නැහැ කියලා. හරි. එහෙමනම් ඒක වෙන්නේ නැහැ. මොකද මුහුණත් සියල්ල එකිනෙකට සමාන නැහැ. හරි එක පැත්තක් පැතලි වැඩි අනිත් එක ත්‍රිකෝණාකාරයි. එතකොට මොකද වෙන්නේ? ඕනෑම ප්‍රතිඵලයක් වැඩෙන්න තියෙන හැකියාව එකිනෙකට සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒක සමබර වෙන්නේ නැහැ. එහෙනම් ඒක समසේ භාව්‍ය නොවේ. හතරවෙනි එකත් समසේ භාව්‍ය නොවේ. ආපහු කිව්වොත් පළවෙනි එක समසේ භාව්‍ය වෙනවා. දෙවෙනි එකත් समසේ භාව්‍ය වෙනවා. තුන්වෙනි එක समසේ භාව්‍ය නොවේ. හතරවෙනි එකත් समසේ භාව්‍ය නොවේ.
පස්වෙනි කාරණේ එක සමාන ප්‍රමාණයේ රතු පැහැති කාඩ්පත් තුනක් හා නිල් පැහැති කාඩ්පත් හතරක් බෑග් එකකින් අහඹ ලෙස කාඩ්පත් එක. මොකද හිතන්නේ හතරවෙනි එක නෙමෙයි පස්වෙනි එක? ඔව් පස්වෙනි එක මොකද වෙන්නේ? ඕනෑ ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් හැකියාව ඒකත් සමසේ භාවය වෙන්නේ නැහැ. මොකද වර්ණ එකිනෙකට වෙනස්. තියෙන ප්‍රමාණය එකිනෙකට වෙනස්. එහෙනම් පස්වෙනි එකත් නොවේ. හයවෙනි එක ABCD EFG H සමාන කේන්ද්‍රික ඛණ්ඩවලට බෙදා මොකද කියන්නේ? හයවෙනි එක සමසේ භාවය වේද නොවේද? හයවෙනි එක නම් වෙනව. මොකද ඔය කියන ප්‍රමාණයන් එකිනෙකට සමානයි. එවැනිම සමාන කොටස් 8ක් තියෙන නිසා ඕනෑ පදයක් වැටෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව එකිනෙකට සමාන වෙනවා. එහෙනම් සමසේ භාවය වේ. හත්වෙනි එක ගත්තොත් මොකද හිතන්නේ? ඒක නම් සමසේ භාවය නොවේ. මොකද සමසේ භාවය නොවෙන්නේ ඒ කේන්ද්‍රික ඛණ්ඩ ප්‍රමාණයෙන් එකිනෙකට සමාන නැති හින්දා. එහෙනම් ඔන්න පළවෙනි කාරණේ 24යි 3 අභ්‍යාසයේ කොටස් 7. ආපහු උත්තර 7 කිව්වොත් පළවෙනි එක වෙනවා, දෙවෙනි එකත් වෙනවා, තුන්වෙනි එක වෙන්නේ නැහැ, හතරවෙනි එක වෙන්නේ නැහැ, පස්වෙනි එක වෙන්නේ නැහැ, හයවෙනි එක වෙනවා, හත්වෙනි එක වෙන්නේ නැහැ. ඔන්න සමසේ භාව්‍ය වීම හෝ නොවීම ප්‍රකාශ කරා. ඔක්කොම ටික හරියද බලන්න. අඩුපාඩුවක් තියෙනවා නම් හරි ගස්ස ගන්න. හරි. හිරණ වැඩේ හරි. අයිමි අවුලක් නැත. බුලත් සිංහල හරි. හොඳයි. දිග වැඩේ හරි. දුල්මිනි මොකටද හරිද? වාශි මොකටද හරිද? දෙව්ෂාත් හරි. හරි. ජයසංක වැඩේ හරි. සනොද හරි. බිනුක වැඩ ටික කරලා ඇති කියලා හිතනවා. ස්වාංශි වැඩේ හරි. සයිවි හරි. හොඳයි. අමායි වැඩේ හරි. හොඳයි. ජෙනුලි මම හිතනවා වැඩ ටික කරලා ඇති. ජිත්මි වැඩ ටික කරලා ඇති. හොඳයි. රශ්මිත හොඳයි. ධර්මපාල වැඩේ හරි. රවිත් හරි. දැන් ඊට පස්සේ එහෙමනම් යමු අවසාන අභ්‍යාසයේ සම්භාවිතාවය අර්ථය ඔයගලන්ට කරන්න කිව්වා. හරි. සම්භාවිතාව ප්‍රකාශ කිරීම මුළු සිද්ධි ගානෙන් අදාළ සිද්ධි ගාන භාගයක් ලෙසට ප්‍රකාශ කරපු විදිය. හරි. ඒ අනුව අපිට එහෙමනම් 24 4 පළවෙනි ගැටලුව 1 සිට 6 දක්වා අංක යෙදූ සමබර ඝනාකාර ධාතු කැටයක් උඩ දැමූ විට උඩට හැරී වැදෙන පැත්තේ අංකය සටහන් කිරීම. එහෙනම් සමබර ධාතු කැටයක් දීලා තියෙනවා. එහෙනම් ඕනෑම ප්‍රතිඵලයක් වැටෙන්න තියෙන හැකියාව එකිනෙකට සමානයි. එහෙමනම් රෝමාංක 1 ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් නියඳි අවකාශයේ S. එන ඉතින් ධාතු කැටය ඇතුලේ වෙන්න පුළුවන් 1 2 3 4 5 6 මෙන්න ලැබිය හැකි ඕනෑම ප්‍රතිඵලයක්. නියඳි අවකාශයේ නිරූපණය කරා. හරි. ඒ අනුව NS සොයන්නලු. N කියන්නේ අවයව ප්‍රමාණය, MS කියන්නේ S ගේ අවයව ප්‍රමාණය. එහෙනම් අවයව ප්‍රමාණය ඇවිල්ලා 6යි. හරි නේද බලන්න. NS සමාන 6යි. ඊළඟට 3 ඉරට්ට සංඛ්‍යාවක් වැටීම A නම් එහි අවයව ලියන්නලු. එහෙනම් ඔය කියන ධාතු කැටය ඇතුළේ ඉරට්ට සංඛ්‍යා කියන්නේ ඉතින් 2 හෝ 4 හෝ 6. ඒ අනුව A කියන්නේ ඒ කියන සිද්ධියට අදාළ සම්භාවිතාව අන්න 3යි. හරිනේ. සංගල වරහන් තුල අවයව ලියා දැක්වීම කරන්න ඕනේ. හරි. රෝමාංක 4 එහි සම්භාවිතාව PA නම් PA කියන්නේ කොච්චරද කියලා අහනවා. එහෙනම් A කියන සිද්ධිය වීමේ හැකියාව මුළු සිද්ධි ප්‍රමාණය 6යි. A කියන සිද්ධියට අදාළ අවයව 3යි. එහෙනම් සම්භාවිතාව 6න් 3යි. 6න් 3යි. කෙනෙක්ට ඕන නම් සරල කරලා 2න් 1යි කියලා ලියන්නත් පුළුවන්. ඒකේ වැරද්දක් නැත. 6න් 3 හෝ 2න් 1. ඒකේ අවුලක් නැත. රෝමාංක 5 ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාව. එහෙනම් ධාතු කැටය ඇතුලේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ 2 හරි 3 හරි 5 හරි. එතනත් එහෙමනම් 3ක් තියෙනවා. එහෙමනම් එතන සම්භාවිතාවත් 6න් 3යි. එහෙම නැත්නම් 2න් 1යි. ඔන්න රෝමාංක 5ට අදාළ පිළිතුර. රෝමාංක 5ට අදාළ පිළිතුර. ගණන් 5ම අපේ කට්ටිය අවුලක් නැතුව කරගෙන යන්න කියලා හිතනවා.
හරි නේද? අනුජ ඔන්න රෝමාංක 5. ඒකට එන්නේ ප්‍රථම සංඛ්‍යාව 3යි තියෙන්නේ. ගයිදු හරි. සඳුමා හරි. බිනු අවුලක් නැද්ද? තරුෂි හරි. දුල්මිනි අවුලක් නැද්ද? හරි. අපි යම් ප්‍රශ්නාංක 2කට එහෙමනම් ප්‍රශ්නාංක 2 අහනවා ABCD EFGH ලෙස ලියන ලද සමාන කාඩ්පත 8ක් තියෙන බෑග් එකකින් අහඹු ලෙස කාඩ්පතක් ගැනීමේදී ඔන්න නියදී අවකාශය. එහෙනම් වෙන්න පුළුවන් දේවල් ABCD EFGH මෙන්න විය හැකි සිද්ධි 8ක් වෙන්න පුළුවන්. B අකුර සහිත කාඩ්පත ලැබීම. ඉතින් B කාඩ් එකයි තියෙන්නේ කොහොමද මේක ඇතුලේ? ඔක්කොම සිද්ධි 8යි. ඒවා අතරින් B කාඩ් එකයි. එහෙනම් 8න් එකයි. එහෙනම් සම්භාවිතාව 8න් එකයි. හරි. රෝමාංක 3 ස්වරාක්ෂරයේ සහිත මොනවාද ස්වරාක්ෂර කියන්නේ? ඒ කිව්වේ vowels ගැන. එහෙනම් ස්වරාක්ෂර තියෙනවා මේක ඇතුලේ A, E එච්චරයි. එහෙනම් දෙකක් තියෙනවා. මුළු සිද්ධි 8යි 8න් 2යි. කෙනෙක්ට සරල කරලා ඕනනම් 4න් 1යි කියලා ලියන්නත් පුළුවන්. 8න් 2 සරල කරලා 4න් 1යි කියලා ලියන්නත් පුළුවන්. K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව. K කියන අක්ෂර මේක ඇතුලේ කීයක්වත් තියෙනවද? නැත. එහෙනම් සම්භාවිතාව කීයද? 0යි. කෙනෙක්ට ඕනනම් ඕක 8න් 0යි කියලා දාන්න පුළුවන්. එහෙම නැතුව නිකම්ම 0යි කියලා දැම්මත් වැරද්දක් නැත. බලන්න පළවෙනි ප්‍රශ්න දෙක. අඩුපාඩු තියෙනවා නම් හරි ගස්ස ගන්න ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්න දෙකට අදාළව. හරි ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3ට අදාළව අපි අහනවා එකේ සිට 25 අංක යොදු සමාන කාඩ්පත් 25ක් පෙට්ටියක් තුළ ඇත. ඉන් අහඹු ලෙස කාඩ්පතක් ගැනීමට අදාළව 8 කියන සංඛ්‍යාව සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. ඉතින් ඔක්කොම කාඩ් 25ක් තියෙනවා. ඒවා අතරින් 8 පැති එකයි තියෙන්නේ. එහෙමනම් 25න් එකයි. ඒකේ අර්බුදයක් නැතුව ඇති. හරිද? රෝමාංක 2 පහේ ගුණාකාරයක් සහිත කාඩ්පතක් ලැබීම. පහේ ගුණාකාරයක් සහිත කාඩ්පතක් ලැබීම. එහෙනම් 5 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන් 15 වෙන්න පුළුවන් 20 වෙන්න පුළුවන් 25 වෙන්න පුළුවන්. පහක් තියෙනවා. ඔක්කොම කාඩ් 25න් අදාළ සිද්ධි පහක් තියෙනවා. රෝමාංක 3 ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීම. මොකද හිතන්නේ රෝමාංක 3ට අදාළව? හොඳයි. ඔෂාදී අපිට කියනවලු 25න් 13යි කියලා. කී දෙනෙක් කියනවාද ඒක හරි කියලා? 25න් 13යි. හොඳයි වැඩේ හරි කියලා තියෙනවා. සරල හරි වැඩේ ගොඩක් හරි කියලා තියෙනවා. රෝමාංක 4 සමචතුරස්‍ර සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. මොකද හිතන්නේ එතන අයමි කියනවා අපිට ඔව් පහින් එක මෙතන ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. සරල කරලා තියන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. අන්තිමට සමචතුරස්‍ර සංඛ්‍යාවක් කීමේ සම්භාවිතාව. ජිත්මි මොකද කියන්නේ ජිත්මි? සමචතුරස්‍ර සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීම. ඒකට අදාළව දැන් කටි කල්පනා කරන මොනවාද සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ? මතකද? 1 4 9 16 යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ කරලා හදාගන්නේ. ඔව්. එහෙමනම් ඊතර සම්භාවිතාව වෙන්නේ කොච්චරද? 25න් 5යි. සමචතුරස්‍ර සංඛ්‍යාව 5ක් තියෙනවා. 25න් 5යි. වුන්දාර හොඳයි. ඔන්න එහෙමනම් එතනට අදාළ කාරණේ. ප්‍රශ්නාංක 4 ප්‍රශ්නාංක 4 රූපයේ දැක්වෙන උපකරණයේ දර්ශකය එහෙම නැත්නම් ඊතලය කැරක වූ විට ඊතලයේ පිහිටීම අනුව පහත් සඳහා නිකේක අවස්ථාවේ සම්භාවිතාව. තද නිල් වර්ණය. මෙන්න මේක නම් සමහරක් අච්චු පොත්වල තියෙන වර්ණයේ හැඩය මත ඔයගලන්ට ටිකක් විතර වෙනස් වෙන්න පුළුවන්.
තද නිල් වර්ණයේ සහිත කේන්ද්‍රික ඛණ්ඩ තුල ඊහිස නැවතීම. එහෙනම් තද නිල් වර්ණයේ මගේ රූප සටහනේ නම් දෙකක් තියෙනවා. ඔක්කොම ඒවා 8ක් තියෙනවා. ඒවනම් 8න් 2යි. ඕගලන්ගේ සමහරක් අච්චු පොත්වලදී ඒක පොඩ්ඩක් විතර වෙනස් වෙනවා වෙන්න පුළුවන්. මොකද තද නිල් දෙකක් නෙමෙයි වෙන්න පුළුවන් සමහරක් විට. මොකද කියන්නේ කට්ටිය? සමහරක් පොත්වල printing mistake වෙන්න පුළුවන්. වර්ණවල පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. 8න් 2 ඇවිල්ලා තියෙනවා. දවසාත් දෙක එහෙම තමයි. හරි. ඊළඟට රතු වර්ණයේ සහිත ඊහිස නැවතීම ඇවිල්ලා මට හිතෙන්නේ නම් මගේ පොතේ හැටියට 1යි තියෙන්නේ. 8න් 1යි. ඔව්ද බලන්නකෝ 8න් 1යි. හරි. හරි සමහරක් කට්ටියගේ බිඳුවයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ වර්ණේ නැහැයි කියන එකද? ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. තැවිලි තියෙන්නත් පුළුවන්. ඔව්. වර්ණවල පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. හරි කමක් නැහැ. ඔයගලගේ පොතේ ඒක නැත්නම් ඔයගොල්ලෝ බිඳුවයි කියලා දාන්න. ඒක අවුලක් නැහැ. හරි. සමහරක් කට්ටිය එහෙම වෙන්න පුළුවන්. සමහරක් විට වර්ණ අන්ධ වෙන්න පුළුවන්. එහෙම වුණාද දන්නෙත් නැහැ. එහෙම වෙලා නැතුව ඇතිනේ අපේ ළමයි වර්ණ ටික අඳුරනවා නැතිනේ. වර්ණ පේන්නේ නැති කළු සුදු විතරක් පේන එහෙම ප්‍රශ්නයක් තියෙන්නත් පුළුවන් සමහරක් විට. එහෙම තියෙනවා ළමයි. හරි එහෙම ප්‍රශ්නක් තියෙනවා. සමහර කඩේට පාට පේන්නේ නැහැ. පේන්නේ රතු මොනවාද සුදු පාටයි කළු පාටයි විතරයි. කළු සුදු විතරයි. හරි අපේ කට්ටියට නම් එහෙම නෙවෙයි කියලා මම හිතනවා. හරි එහෙම නැහැනේ කවුරු? නැහැ. දේවශාන්ත එහෙම ප්‍රශ්න මොකුත් නැත. රෝමාංක 1 කහ වර්ණයේ සහිත. මොකද කියන්නේ මගේ පොතේ හැටියට නම් ඔව් ඒ තියෙන්නේ 2යි. 8න් 1යි. මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා සමහර කච්චු පොත්වල print වෙලා තියෙන විදිය ගිය අවුරුද්දේත් ওই ප්‍රශ්නේ තිබ්බා. හරි 8න් 1යි. අංක 5 සර්වසම වූ සර්වසම කියන්නේ සෑම අතින්ම සමාන වූ කියන එක. හරි. සර්වසම වූ පබළු අතරින් 3ක් රතු 2ක් කළු 5ක් සුදු. එහෙමනම් රතු බබළුවක් ලැබීම. ඔක්කොම බබළු තියෙනවා 3යි 2යි 5යි 10ක්. ඒ වාතේ රතු බබළු කීයක් තියෙනවද? 3ක්. පළවෙනි එකට උත්තරේ 10න් 3යි. ඊළඟට අපෙන් අහනවා නිල් බබළුවක් ඔක්කොම කළු පාට සුදු පාට රතු පාට නැහැ. නිල් බබළු කීයක්වත් නැහැ නේ අනේ. එහෙනම් සම්භාවිතාව 0යි. හරි මගේ වැරද්දක් වෙනවලු මේ ඇවිල්ලා 6 වෙනි ප්‍රශ්නෙලු. ඔව්. හරි මම 6 වෙනි කතාව කතා කරලා ඉවර කරලා ඉන්නම්කෝ 6. පස්වෙනි එකකින් පස්සේ මම කියන්නම්කෝ. 6 වෙනි එකේ රෝමක 3 රතු හෝ සුදු. රතු හෝ සුදු. රතු හෝ සුදු කියන්නේ රතු 3යි සුදු 5යි කියන්නේ 8යි. එහෙමනම් 10න් 8යි. රතු හෝ සුදු. හරි. හරි මම කියන්නම් පස්වෙනි එකකින් පස්සේ. ඔව් පස්වෙනි එක මම කියන්නම්. හරි ඊට පස්සේ අපෙන් අහනවා කළු බබළුවක් ලැබීම. එහෙනම් කළු තියෙන්නේ 2යිනේ යන්නේ. එහෙනම් 10න් 2යි. ඔන්න 6 වෙනි ප්‍රශ්න කතාවේ උත්තරේ. බලන්න ඒ උත්තර හතරම හරිද කියලා මම. හරි. ඔය හතර හරිනේ. පළවෙනි එක 10න් 3යි, දෙවෙනි එක 0යි, ඊළඟට 10න් 8යි, ඊළඟට 10න් 2යි. අරුදයක් නැහැනේ. හරි. මගේ අයිරිච්ච ප්‍රශ්න කියන්නම් පස්වෙනි එක. පස්වෙනි එකේ අපිට කියනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඒ කියන්නේ අර තෝරා ගැනීමට දෙන්නේ උත්තර හතරෙන් එකක් තෝරගන්න කියලා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සඳහා දීදී පිළිතුරු පහක් තියෙනවලු. ඒ පහෙන් නිවැරදි ඒවා එකයිලු තියෙන්නේ. ඒ කියන්නේ වැරදි ඒවා හතරක් තියෙනවා කියන්නේ. පිළිතුරු නොදන්නා ප්‍රශ්නයකට අහඹු ලෙස පිළිතුරු තෝරා. ඒ කියන්නේ දන්නේ තියෙවට අපි ගොඩක් පිට කනාවට ගහනවා කියලා කියන්නේ ටක් ටික් ටුක් කියලා ගහන්නේ ගොඩක් පිට අපේ ළමයි විභාගෙදී අන්න ඒ වගේ. අහඹු ලෙස ප්‍රකාශ කරනවා කියන්නේ ඒක. ඒක සමහරකට හරියන්නත් පුළුවන් සමහරකට වරදින්නත් පුළුවන්. එහෙනම් නිවැරදි වීමේ හැකියාව ඔක්කොම පිළිතුරු පහක් තියෙනවා. හරි උත්තර එකයිනේ තියෙන්නේ. එහෙනම් නිවැරදි වීමේ හැකියාව පහින් එකයි. එහෙමනම් වැරදි පිළිතුරක් වීම වැරදි පිළිතුරු හතරක් තියෙනවා. එහෙනම් පහින් හතරයි. ඔන්න ප්‍රශ්න අංක 5ට අදාළ කාරණේ. කී දෙනෙක් හරිද බලන්න. ඒ දෙක එහෙමනම් ප්‍රශ්න අංක 5 සහ ප්‍රශ්න අංක 6. යුතු දෙක.
පහෙන් එකක් කියන එක ප්‍රතිශතයක් කරන්න නම් අපි දන්න ඕනෑම භාගයේ ප්‍රතිශතයක් කරන්න ಗುಣ කරන්න ඕනේ ළමයි 100. එහෙනම් 5යට 100යට 1නේ තියෙන්නේ. 5ට 1යි 100ට 5 කොටවල් 20යි. එහෙනම් 1ක් 20 කීයද? ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 125ක් නෙවෙයි බිනූප 100ට කීයද එන්නේ? 120යි. අමතර දැනුමට ලබා ගන්න එක. සම්භාවිතාව ප්‍රතිශතයක් ලෙස ඇහුවොත් වැරදිලාවත් ඒක 100ෙන් ගුණ කරලා ප්‍රකාශ කරගන්න අපි දැනගන්න ඕනේ. හරිද? ඒක මං අමතර දෙයක් කිව්වේ. හරි. අමතක කරන්න එපා ඒ වැඩේ දශම කරනවා නෙවෙයි ප්‍රතිශත කරනවා කියන්නේ. දී ඇති භාගයේ කෙලින්ම 100%න් වැඩි කරන්න ඕනේ. ලබු කැල්ල මතකද භාග ප්‍රතිශත කිරීම? ඒව අමතක කරන්න එපා. හරිද? හරි. අපි යමු අවසාන ප්‍රශ්නෙට එහෙමනම්. ඒක මේ අමතර දෙයක් පොඩ්ඩක් දැනුමට ගන්න. සම්භාවිතාව ප්‍රතිශතයක් විදිහට ඇහුවොත් කරන්න ඕනේ මොකද්ද කියන එක. අවසාන එක අංක 7 සිසුවෙකු සතියේ දින සතියේ දවස් 7ක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නෙට කරන්න නම් සතියේ කුමන දවසක ඉපද ඇත්දැයි විමසන පරීක්ෂණය. ඉතින් දවස් 7ක් තියෙනවා අපි දන්නවා. ඔව් සෞන්දා ඉපද දිවීම. එහෙනම් සෞන්දාවල් ගොඩක් නෑනේ අනේ සතියකට. එකයිනේ තියෙන්නේ. එහෙනම් 7න් එකයි. රෝමාංක 2 ඔහු ඉරිදාවක. ඉතින් ඉරිදාවල් ගොඩක් නෑනේ. එකයිනේ තියෙන්නේ. ඒත් 7න් එකයි. ඊළඟට ඔහු බදාදාවක හෝ සිකුරාදාවක. බදාදාවක හෝ සිකුරාදාවක. බදාදා හෝ සිකුරාදාවක. එහෙනම් දවස් දෙකක්. 7න් 2යි. රෝමාංක 4 ඔහු සෙනසුරාදා හෝ ඉරිදා හෝ නොවන දවස. සෙනසුරාදා ඉරිදා නැතුව ඉපදෙන්න. තව දවස් 5ක් තියෙනවා. ඔන්න 7 වෙනි කාරණේ. ඒ කාරණේ 4ම හරිද බලන්නකෝ. අයමි වැඩි හරි. අමායම කොටත්තේ හරිද? ඔන්න එහෙමනම් සම්භාවිතාව යටතේ කාරණා ටික. හරිනේ. හරි. එහෙනම් අද දවසේ අලුත් මාතෘකාව ලියන්න බහුවස්ත්‍ර අපේ ඊළඟ කොටස. මාතෘකාව බහුවස්ත්‍ර 25 වෙනි පාඩම බහුවස්ත්‍ර වල කෝණ. මාතෘකාව බහුවස්ත්‍ර වල කෝණ අපේ ඊළඟ ප්‍රධාන පාඩම. මුලින්ම අපි කතා කරමු අද පරණ දේවල් ටිකක් මතක් කරන්න බහුවස්ත්‍ර යටතේ. මේක බරපතල ලොකු පාඩමක් නෙවෙයි. හැබැයි වැදගත් පාඩමක්. අපි 8 පන්තියේදී ඉගෙන ගන්නේ ත්‍රිකෝණ හා චතුරස්‍ර කියන බහුවස්ත්‍ර දෙක ගැන විතරයි. එතනින් ඉදිරියට මේ පාඩම කරගෙන යන එක තමයි මේ අවුරුද්දේදී අපි කරන්නේ. මුලින්ම පොඩ්ඩක් මතක් කරොත් මොකද තමයි බහුවස්ත්‍රයක් කියන්නේ කියන එක. බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද? අපි කවුද දන්නේ අපිට හම් වෙන සරලම බහුවස්ත්‍රය කවුද කියන්නේ? අපිට හම් වෙන සරලම බහුවස්ත්‍ර වෙන්නේ කවුද? කවුද දන්නේ? අපිට හම් වෙන සරලම බහුවස්ත්‍රය වෙන්නේ කවුද? very good. අපිට හම් වෙන සරලම බහුවස්ත්‍රය වෙන්නේ මොකක්ද? ත්‍රිකෝණය කියන එක. අපිට හම් වෙන සරලම බහුවස්ත්‍රය ඇවිල්ලා ත්‍රිකෝණය. ඇත්ත. එයා තමයි අපිට හම් වෙන සරලම බහුවස්ත්‍රය. හරි. එතෙන් පටන් ඉදිරියට. දැන් ත්‍රිකෝණයක් ගොඩනගන්නේ පාද 3කින්. එහෙනම් අපි බහුවස්ත්‍ර අර්ථ දැක්වීම තුල කතා කරනවා බහුවස්ත්‍රයක් යනු කුමක්ද? පාද 3ක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත කියන්නේ වැහිලා තියෙන තල රූප. ඒව තමයි පොදුවේ අපි බහුවස්ත්‍ර කියලා හඳුන්වන්නේ. බහුවස්ත්‍ර ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. උත්තල සහ අවතල බහුවස්ත්‍ර කියලා. කාට හරි මතකයි උත්තල කියන්නේ මොකක්ද? අවතල කියන්නේ මොකක්ද කියලා? හතේදී එකක් ඉගෙන ගන්නවා. උත්තල බහුවස්ත්‍ර කියන්නේ ඒ බහුවස්ත්‍රය තුල පිහිටන ඇතුලේ පිහිටන කෝණ. ඒවල අපි කියන්නේ අභ්‍යන්තර කෝණ කියලා. මේ අභ්‍යන්තර කෝණ එක්කෝ අනිවාර්යෙන්ම මොකක් වෙන්න ඕනේද? සරල කෝණයට වඩා අඩු වෙන්න ඕන. සරල කෝණයකට වඩා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ අංශක 180කට වඩා අඩු කෝණ සහිත බහුවස්ත්‍ර අපි කියනවා උත්තල බහුවස්ත්‍ර කියලා. උත්තල බහුවස්ත්‍ර කියලා. හරි මේව ඇතුලේ තියෙන අභ්‍යන්තර කෝණ අනිවාර්යෙන් අංශක 180කට වඩා අඩුයි.
මේ කෝණවල විශාලත්වය අංශක 180කට වඩා අඩුයි. එහෙනම් සරල කෝණයට වඩා කුඩා කෝණ සහිත අභ්‍යන්තර කෝණ සහිත බහුවශ්‍ර අපි කියන්න පුළුවන් උත්තල බහුවශ්‍ර කියලා. එතකොට මොකද අවතල බහුවශ්‍ර කියන්නේ? මේවා ඇවිල්ලා උත්තල බහුවශ්‍ර. උත්තල බහුවශ්‍ර. අවතල බහුවශ්‍ර කියන්නේ දියති බහුවශ්‍රයේ තුල එක් කෝණයක් හරි එක අභ්‍යන්තර කෝණයක් හරි සරල කෝණයකට වඩා විශාල වෙනවා නම් අංශක 180කට වඩා විශාල වෙනවා නම් උදාහරණයක් කියන්නේ පරාවර්ත කෝණයක්. පරාවර්ත කෝණ සහිත බහුවශ්‍ර පරාවර්ත කෝණ සහිත බහුවශ්‍ර අපි ඔන්න හඳුන්වනවා මොකක් කියලාද? අවතල බහුවශ්‍ර කියලා. මේ තියෙන්නේ එක පරාවර්ත කෝණයක් හරි අඩංගු වෙනවා. එක පරාවර්ත කෝණයක් හරි අඩංගු වෙනවා නම් ඒවා අපි හඳුන්වනවා අවතල බහුවශ්‍ර කියලා. නම් උත්තල බහුවශ්‍ර කියන්නේ අංශක 180කට වඩා අඩු කෝණ විතරයි මේ බහුවශ්‍රය තුල අභ්‍යන්තර කෝණ විදියට පිළිටන්න පුළුවන්. මහා කෝණ තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි අංශක 180කට වඩා අඩුයිනේ. අනිවාර්යෙන්ම මහා කෝණය. ඒව තමයි උත්තල කියන්නේ. මෙන්න අවතල බහුවශ්‍ර. උත්තල සහ අවතල බහුවශ්‍ර කියලා જાතියක් තිබ්බා. ඊට පස්සේ අපේ කට්ටියට මතකද මොකක්ද සවිදි බහුවශ්‍ර කිව්වේ? හරි මේ තමයි බහුවශ්‍ර ආකාර. උත්තල සහ අවතල ඒත් එක්කම තව අපිට තිබ්බා සවිදි බහුවශ්‍ර කියලා. මොකද්ද සවිදි බහුවශ්‍ර කියන්නේ? සවිදි බහුවශ්‍රය කියන්නේ පාද සියල්ල සමාන වූද ඒත් එක්කම කෝණවල විශාලත්වයන් එකිනෙකට සමාන වූද බහුවශ්‍ර අපි හඳුන්වනවා මොකක් කියලාද? සවිදි බහුවශ්‍ර කියලා. සවිදි බහුවශ්‍ර කියලා. පාදවල විශාලත්වය මෙන්ම කෝණවල විශාලත්වද එකිනෙකට සමාන වූ බහුවශ්‍ර අපි හඳුන්වනවා සවිදි කියලා. සෑම අතින්ම සමානයි. පාද සියල්ල දිගින් සමානයි. පළවෙනි අපිට හම්බ වෙන සවිදි බහුවශ්‍රය තමයි සමපාද ත්‍රිකෝණය. පාද තුනම සමානයි. පාද හතරම සමාන වෙච්ච චතුරස්‍රය සම චතුරස්‍රය. පාද පහම සමාන වෙච්ච බහුවශ්‍රය. මොකද්ද? පාද පහක් තියෙනවා නම් ඒක පංචාශ්‍රය. පාද පහම සමාන නම් සවිදි පංචාශ්‍රය. අන්න ඒ විදිහට අපිට තිබ්බ සවිදි බහුවශ්‍ර ගැන. දැන් අපේ මේ අවුරුද්දේ පාඩම තමයි ඔය කියන බහුවශ්‍රවල අභ්‍යන්තර කෝණ පිළිබඳව ඉගෙන ගන්න එකත් ඒත් එක්කම බාහිර කෝණ පිළිබඳව ඉගෙන ගන්න එක. ඔච්චරයි තියෙන්නේ, ලොකු දෙයක් නෑ. අපි 8 දී නවත්තනවා අපි දන්නවා කියලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. කාට හරි මතකයි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව මේ අවුරුද්දේත් කතා කරා. කාටද මතකයි? ඔව් අංශක 180යි. ඒ වගේම අපි ඉගෙන ගන්නවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. කාටද මතකයි? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව පාද 4ක් තිබුණා. අංශක 360යි. ඒ වගේම මේ අවුරුද්දේ උතරින් ඉදිරියට අපි ඉගෙන ගන්නවා පංචාශ්‍රයක්, ෂඩාශ්‍රයක්, සප්තාශ්‍රයක්, අෂ්ටාශ්‍රයක්, නවාශ්‍රයක්, දසාශ්‍රයක්. හරි ඔය විදිහට පාද ගන්න එන්න වැඩි වෙනවා. අපිට තියෙන දසාශ්‍රය ගාවට වෙනකම් විතරයි. හරි උපරිමව පාද 10ක් වෙනකම් අහන්න පුළුවන්. හරිද? ඕන පාද ගානක් ගැන අහන්න පුළුවන්. මූලිකව අපි 10ක් වෙනකම් විතරයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? එහෙමනම් පළවෙනි තරුව මෙහෙම කරුණු ටික පොඩ්ඩක් දාගමු. පළවෙනි කරුණ පාද තුනක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත 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 සංවෘත ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත කියන්නේ වැහුණු කියන එක. සංවෘත තල රූප සංවෘත
සංවෘත තල රූප සංවෘත තල රූප බහුවශ්‍ර ලෙස සංවෘත තල රූප බහුවශ්‍ර ලෙස සංවෘත තල රූප බහුවශ්‍ර ලෙස දැක්විය හැක. බහුවශ්‍ර ලෙස දැක්විය හැක. එහෙම එකක් ගැන නම් අදහසක් නැහැ රමිත. එහෙම එකක් නැහැ අතට. හරි. දෙවෙනි තරුව හරි පළවෙනි තරුව එහෙමනම් බහුවශ්‍ර හැඳින්වීම පාද තුනක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත තල රූප බහුවශ්‍ර ලෙස හඳුන්වන්න පුළුවන්. පළවෙනි කාරණේ පාද තුනක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවෘත තල රූප බහුවශ්‍ර විදිහට හඳුන්වන්න පුළුවන්. දෙවෙනි තරුව යම් බහුවශ්‍රයක් තුළ යම් බහුවශ්‍රයක් තුළ පිහිටන කෝණ පිහිටන අභ්‍යන්තර කෝණ යම් බහුවශ්‍රයක් තුළ පිහිටන අභ්‍යන්තර කෝණ යම් බහුවශ්‍රයක් තුළ පිහිටන අභ්‍යන්තර කෝණ අභ්‍යන්තර කෝණ අංශක 180කට වඩා අඩු නම් අංශක 180කට වඩා අඩු නම් අංශක 180කට වඩා අඩු නම් ඒවා උත්තල බහුවශ්‍ර ලෙසද ඒවා උත්තල බහුවශ්‍ර ලෙසද ඒවා උත්තර බහුවශ්‍ර ලෙසද අංශක 180කට වඩා අඩු නම් ඒවා උත්තර බහුවශ්‍ර ලෙසද ඒකටම එක් අභ්‍යන්තර කෝණයක් හෝ එක් අභ්‍යන්තර කෝණයක් හෝ එක් අභ්‍යන්තර කෝණයක් හෝ එක් අභ්‍යන්තර කෝණයක් හෝ අංශක 180ට වඩා වැඩි නම් අංශක 180ට වඩා වැඩි නම් එක් අභ්‍යන්තර කෝණයක් හෝ අංශක 180ට වඩා වැඩි නම් එනම් ඒකටමයි එනම් පරාවර්ත කෝණයක් සහිත නම් 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 ඒවා අවතල බහුවශ්‍ර ලෙස
අවතල බහුවස්ත්‍ර ලෙස අවතල බහුවස්ත්‍ර ලෙස අවතල බහුවස්ත්‍ර ලෙස හැඳින්වෙයි. අවතල බහුවස්ත්‍ර ලෙස හැඳින්වෙයි. අවතල බහුවස්ත්‍ර ලෙස හැඳින්වෙයි. හරි ඔන්න මම බහුවස්ත්‍ර කියන්නේ මොකක්ද කියලා හැඳින්නුවා. උත්තල අවතල බහුවස්ත්‍ර කියන්නේ මොකක්ද කියලා හැඳින්නුවා. ඊළඟ තරුව හරි දෙවෙනි තරුව මම ආපහු කිව්වොත් යම් බහුවස්ත්‍රයක් තුල අඩංගු අභ්‍යන්තර කෝණ වල විශාලත්වය අංශක 180කට අඩු නම් එහෙම නැත්නම් සරල කෝණයකට අඩු නම් අංශක 180කට වඩා අඩු නම් ඒවා උත්තල බහුවස්ත්‍ර ලෙසද අංශක 180කට වඩා වැඩි නම් එනම් පරාවර්ත කෝණයක් සහිත වෙනවා නම් ඒවා අවතල බහුවස්ත්‍ර ලෙසද හැඳින්වෙයි. සරලව කිව්වොත් අභ්‍යන්තර කෝණ 180ට වඩා අඩු වෙනවා නම් ඒවා උත්තල බහුවස්ත්‍ර ගණයටත් 180ට වඩා වැඩි එක කෝණයක් හරි තිබ්බොත් ඒ කියන්නේ පරාවර්ත කෝණයක් හරි තිබ්බොත් ඒවා අවතල බහුවස්ත්‍ර ගණයටත් වැටෙනවා කියන එක තමයි කිව්වේ. ඊළඟ තරුව යම් බහුවස්ත්‍රයක තුන්වෙනි තරුව යම් බහුවස්ත්‍රයක පාද මෙන්ම කෝණවල විශාලත්වයේද එකිනෙකට සමාන වේ නම් එවැනි බහුවස්ත්‍ර සවිධි බහුවස්ත්‍ර ලෙස හැඳින්වෙයි. එවැනි බහුවස්ත්‍ර සවිධි බහුවස්ත්‍ර ලෙස හැඳින්වෙයි. හරි ආපහු තුන්වෙනි තරුව කිව්වොත් යම් බහුවස්ත්‍රයක පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වේ නම් කෝණවල විශාලත්වයද එකිනෙකට සමාන වේ නම් එවැනි බහුවස්ත්‍ර සවිධි බහුවස්ත්‍ර විදියට හඳුන්වනවා. හරි පාදවල විශාලත්වයත් එකිනෙකට සමාන වෙලා කෝණවල විශාලත්වයත් එකිනෙකට සමාන වෙනවා නම් හරි පාද දෙකකින් හර්ෂණය හැදෙන්න බෑ. පාද දෙකකින් බහුවස්ත්‍රයක් හැදෙන්න බෑ. අඩුම තරමේ පාද තුනක්වත් තියෙන්න ඕනේ. හරි ඒවා එකිනෙකට සමාන වෙනවා නම් බහුවස්ත්‍රක අන්න ඒවා සවිධි බහුවස්ත්‍ර කියන. හැබැයි මතක තියාගන්න ඕනේ පාද මෙන්ම කෝණ. පාද විතරක් සමාන වුණාට හරියන්නේ නැහැ. කෝණ විතරක් සමාන වුණාට හරියන්නේ නැහැ. පාද වගේම කෝණත් සමාන වෙනවා නම් එකිනෙකට
අන්න ඒවා සවිදි කියලා කියන්න පුළුවන්. පාද මෙන්ම කෝණ එකිනෙකට සමාන වෙන්න ඕනේ. හරිද? හරි. ඔය උදාහරණ තුන දාගන්නකො. උත්තර බහුවශ්‍ර කියලා උත්තර බහුවශ්‍ර තුනත්, අවතල බහුවශ්‍ර කියලා අවතල බහුවශ්‍රවත් උදාහරණයක් විදියට, ඒත් එකම සවිදි බහුවශ්‍ර කියලා සවිදි බහුවශ්‍ර දෙකකුත් ඔන්න ඇඳගන්න. අතනින් දාගන්න සවිදි බහුවශ්‍ර වල සමපාද ත්‍රිකෝණය කියලා, ඒත් එකම සමචතුරස්‍රය කියලා. ඒ ටික හරියට දත්ත ලකුණු කරගන්න. ඒ ඔච්චරයි. හරි, දැන් තමයි වැඩි අතරම පටන් ගන්න. හරි, ප්‍රධාන මාතෘකාව ලියමු. ඊට පස්සේ අනුමාතෘකාව ලියමු. මෙන්න මෙහෙම. ඕනෑම බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය සෙවීම. ඕනෑම බහුවාශ්‍රයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය සෙවීම. ඕනෑම බහුවාශ්‍රයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය සෙවීම. ඉතින් ළමයි හරි පොඩි දෙයක් මේක. මුලින්ම අපි ගියොත් ත්‍රිකෝණය පිළිබඳව. එතනින් අපි ආරම්භ කරමු. අපිට හම්බ වෙන සරලම බහුවාශ්‍රය. ත්‍රිකෝණය කියන්නේ පාද තුනකින් සමන්විත වූ සංවෘත තල රූපයක්. ඒකට තියෙනවා අභ්‍යන්තර කෝණ තුනක්. ඉතින් ළමයි අපි හැමෝම දන්නවා ඔය කියන අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කියන එක. ත්‍රිකෝණය කියන එක අපි දන්න දෙයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව මේ කියන කෝණ තුනේම එකතුව අංශක 180යි. මේ කියන විත්තිය අපි හැමෝම දන්නවා. ආරම්භ වෙන්නේ ළමයි ත්‍රිකෝණයක් තුලින්. එහෙනම් පාද තුනක් තියෙනවා, මුළු තුනක්, ශීර්ෂ තුනක්, කෝණ තුනක්, අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. ත්‍රිකෝණ කියන්නේ ඒකයි. ඒකේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. අපි දෙවෙනි බහුවශ්‍රයට ගියොත් චතුරස්‍රයට. චතුරස්‍රය ගත්තොත් තමයි ඒකේ පාද 4කින් සමන්විතයි ඔය කියන බහුවශ්‍රය. එහෙමනේ. පාද 4කින් සමන්විත වෙනවා. එහෙනම් පාද 4කින් සමන්විත මේ කියන චතුරස්‍රය. දැන් මේකේ තියෙනවා පාද 3ක්. කෝණ 3ක්. හරි, ත්‍රිකෝණ 1යි. මේ කියන තල රූපය ඇතුලේ හරි පාද 3ක් තියෙනවා, කෝණ 3ක් තියෙනවා, ත්‍රිකෝණ තියෙන්නේ 1යි. මේ කියන රූප සටහන තුල වෙන ත්‍රිකෝණ මේක ඇතුලේ අපිට හදාගන්න බෑනේ. හැබැයි චතුරස්‍රය ගත්තොත් මේක ඇතුලේ පාද කීයක් තියෙනවද? කෝණ කීයක් තියෙනවද? පොඩ්ඩක් කල්පනා කරන්න. ඔන්න දැන් මම දෙවෙනි බහුවශ්‍රයට යනවා. මේක ඇතුලේ පාද 4යි. කෝණ 4යි. මේක ඇතුලේ ත්‍රිකෝණ කීයද? මේක ඇතුලේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? අන්න ඒකයි දැන් කාරණේ. පාද 4යි. කෝණ 4යි. හොඳට තේරුම් ගන්න, ත්‍රිකෝණ නෙවෙයි, කෝණ 4යි. ත්‍රිකෝණ කීයක් හදන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙහෙමයි. මේ කියන ශීර්ෂ 4යි කැමැති ශීර්ෂයක් උඩට ගිහිල්ලා. එයාට කැමැති ශීර්ෂයක් උඩට ගිහිල්ලා. ඒ ශීර්ෂයේ ඉඳලා අනිත් ශීර්ෂ වලට යා කරන්නකෝ. මෙතන ඉඳලා මෙතනටම යා කරාට වැඩක් නැහැ. මේ පාදේ උඩින්මනේ. මේ ශීර්ෂයේ ඉඳලා මේ ශීර්ෂයට යා කරොත් අන්න එතනින් පුළුවන් නේද තව ශීර්ෂයකට යා කරොත් මේක ඇතුලේ ත්‍රිකෝණ කීයක් හදාගන්නද? ත්‍රිකෝණ දෙකක් හදාගන්න. දැන් මේ ශීර්ෂයේ ඉඳලා මෙතනට යා කළා බෑ. වැඩක් නැහැ නේ, ත්‍රිකෝණයක් හදාගන්න බෑනේ. හැබැයි එක ශීර්ෂයක ඉඳලා විතරයි. හැම තැනකටම ගිහිල්ලා එහෙම ගහන්න බෑ. එක තැනක ඉඳලා විතරයි. එක ශීර්ෂයක ඉඳලා අනිත් ශීර්ෂ වලට යා කිරීමෙන් මේක ඇතුලේ ළමයි ත්‍රිකෝණ කීයක් හදාගන්න පුළුවන්ද? ත්‍රිකෝණ දෙකක් හදාගන්න පුළුවන්. එහෙනම් පාද ගාන 4යි, කෝණ ගාන 4යි, ත්‍රිකෝණ ගාන කීයද? 2යි. ඉතින් අපි අභ්‍යන්තර කෝණවල
විශාලත්වය ගත්තොත් එහෙනම් අභ්‍යන්තර කෝණවල එකතුව ගත්තොත් කොහොමද අපි ඒක දැන් හොයාගන්නේ? ඉතින් අපි දන්නවනේ ළමයි මේක ඇතුලේ ත්‍රිකෝණ දෙකක් හැදෙනවා කියලා. ඉතින් එක අභ්‍යන්තර කෝණයක් එක ත්‍රිකෝණයක් ගත්තොත් එක ත්‍රිකෝණයක එකතුව අපි දන්නවනේ 180යි කියලා. එහෙනම් මේක ඇතුලේ ත්‍රිකෝණ දෙකක් හැදෙනවනේ. එහෙනම් 180 ඒව දෙකක් කියන්නේ කීයද? අන්න අංශක 360යි. එහෙම නේද? ඔන්න ඒ අනුව තමයි චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයක් වෙන්නේද? අංශක 360ක් වෙන්නේ. ඇයි? ඒක ඇතුලේ ත්‍රිකෝණ දෙකක් හදන්න පුළුවන් හින්දා. බෑ. අයිනේ අපි එක ශීර්ෂයක ඉඳලායි හදන්න පුළුවන්. එක මුල්ලක ඉඳලා තමයි අනිත් මුල් වලට යා කරන්නේ. ඔයාට කැමති මුළු ඔක්කොටම ගිහිල්ලා හදන්න බෑ. එක මුල්ලක ඉඳලා විතරයි හදන්න පුළුවන්. එහෙනම් එක මුල්ලක ඉඳලා ඔයාට හදන්න පුළුවන් උපරිමව ත්‍රිකෝණ දෙකයි. එක මුල්ලක ඉඳලා අනිත් මුල් වලට යා කිරීම තුලින් අපිට හදා ගන්න පුළුවන් ත්‍රිකෝණ දෙකයි. දැන් ඔයා මේ මුල්ලටත් ගිහිල්ලා තව එක එහෙම බෑ. එක මුල්ලක ඉඳලා අනිත් මුල් වලට යා කරලා බලන්න. ත්‍රිකෝණ දෙකයි අඳින්න පුළුවන් වෙයි. හරි. අපි යමුකෝ තුන්වෙනි එක්කෙනා අපිට හම්බ වෙන තුන්වෙනි බහුආශ්‍රය. පංචාශ්‍රය ගැන හොයාගෙන. පංචාශ්‍රය ගත්තොත් පංචාශ්‍රයට ළමයි පාද පහක් තියෙන්න බෑ. ඔන්න පාද පහක් තියෙනවා. ඔන්න පාද පහකින් සමන්විත බහුආශ්‍රයක්. 1යි 2යි 3යි 4යි 5යි. මේකට ගත්තොත් මේකට මුළු පහක්. මුළු පහක් තියෙනවා කියන්නේ ශීර්ෂ පහක් තියෙනවා කියන්නේ කෝණ පහක් තියෙනවා කියන එකනේ. එහෙනම් පාද පහයි ඒ වගේම කෝණත් පහක් තියෙනවා. එහෙනම් පාද පහයි කෝණත් පහයි ඒත් එක්ක මෙහෙමනම් ත්‍රිකෝණ කීයක් තියෙනවද? මේක ඇතුලේ ත්‍රිකෝණ එහෙමනම් කීයක් තියෙනවද? පාද පහයි කෝණ පහයි ත්‍රිකෝණ කීයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයිද? හොඳයි. දුල්මිනි කියන ත්‍රිකෝණ දෙකක් හදා ගන්න පුළුවන් වෙනවලු. අපි බලමු එහෙමද කියලා. මම එක මුල්ලක් අල්ල ගන්නවා. මම මේ මුල්ල අල්ල ගන්නවා. හොඳට බලාගන්න. මම එක මුල්ලක් අල්ල ගන්නවා. ඒ මුල්ලේ ඉඳලා අනිත් මුල් වලට යා කරනවා. ත්‍රිකෝණ එකද පුළුවන්? බලමු. ඔන්න එක මුල්ලක ඉඳලා මේ මුල්ලට යා කරාට වැඩක් නැහැ. මෙතන ඉඳලා ඔන්න මම මෙතනට යා කරනවා. ඔන්න එක මුල්ලකට යා කරා. ඔන්න එක ත්‍රිකෝණයක් හැදුනා. ඔන්න එක ත්‍රිකෝණයක් හැදුනා. ආපහු මේ මුල්ලේ එකම තැන ඉඳලා හොඳේ එක මුල්ලක ඉඳලා ඔන්න එකකට යා කරා. මෙතන ඉඳලා ඔන්න තව මුල්ලකට යා කරා. තව ශීර්ෂයකට යා කරා. හරි. ඔන්න එක මුල්ලකට ඊළඟට ඔන්න තව මුල්ලකට යා කරා. එතකොට ළමයි ඔන්න තව ත්‍රිකෝණයක් හැදෙනව නේද? ඔන්න දෙකයි ආපහු මෙතන ත්‍රිකෝණයක් හැදෙනව නේද? එහෙනම් ළමයි ත්‍රිකෝණ කීයක් හදා ගන්න පුළුවන් වුණාද? ඔව්. ඔව් මොකද කියන්නේ එහෙනම්? ත්‍රිකෝණ කීයක් හදා ගන්න පුළුවන්ද? ත්‍රිකෝණ 3ක් හදා ගන්න පුළුවන්. එහෙනම් එක ශීර්ෂයක සිට තව ශීර්ෂයකට යා කිරීම තුලින් එක ශීර්ෂයක සිට තවත් ශීර්ෂයකට යා කිරීම තුලින් උපරිම වශයෙන් ත්‍රිකෝණ 3ක් හදා ගන්න පුළුවන් වෙයි. මේක ගැන විතරක් කල්පනා කරන්න අච්චු පොතේ තියෙන ඒවා ගැන මුකුත්ම බලන්න යන්න එපා. හරි මේ ඔයගලන්ට කියලා දෙන්න පුළුවන් සරලම විදියක් මම මේ කියලා දෙන්නේ. හරි අච්චු පොතේ තියෙන විදිය ගැනවත් වෙන මුකුත් එපා. දැන් මේ කියන දේ ගැන විතරක් අවධානය ගන්නකො ඒ ඇති. එහෙනම් මේක ඇතුලේ අපිට ත්‍රිකෝණ කීයක් නිර්මාණය කරගන්න පුළුවන්ද ළමයි? එහෙමනම් උපරිමව ත්‍රිකෝණ 3යි. කෝණ නෙවෙයි. කෝණ පහක් තියෙනවා. කෝණ පහයි. කෝණ පහක් තියෙනවා. කෝණ කියන එකයි ත්‍රිකෝණ කියන එකයි සඳුකම දෙකක්. කෝණය තමයි දැන් මේ කිව්වේ කෝණ. මේක ඇතුලේ කෝණ 3ක් තියෙනවා. හැබැයි සම්පූර්ණ රූප සටහන තුළ ත්‍රිකෝණ එකයි තියෙන්නේ. හරිද? මේකේ කෝණ 4ක් තියෙනවා. ත්‍රිකෝණ තියෙන්නේ දෙකයි. මේක ඇතුලේ කෝණ 5ක් තියෙනවා. හැබැයි ත්‍රිකෝණ කීයද තියෙන්නේ? ත්‍රිකෝණ 3යි තියෙන්නේ. පැහැදිලිනේ? ත්‍රිකෝණ 3යි තියෙන්නේ. එහෙනම් මේකේ අභ්‍යන්තර කෝණවල එකතුව ගත්තොත් එහෙනම් අභ්‍යන්තර කෝණවල එකතුව ගත්තොත් මොකද කියන්නේ? මොකද්ද කරන්න ඕනේ අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න? මේක ඇතුලේ ත්‍රිකෝණ 3ක් නිර්මාණය වෙනවා. ත්‍රිකෝණ 3ක්. මේක ඇතුලේ ත්‍රිකෝණ 3ක් නිර්මාණය වෙනවා. එතකොට එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියලා දන්නවනේ.
ඉතින් ත්‍රිකෝණ 3ක් හැදෙනවානේ. එහෙනම් 180 ගොඩවල් 3ක්. ඒ කියන්නේ කොච්චරක් වේවිද ගුණ කරලා බලන්නකෝ 540ක් වේවි. ඔන්න පංචාශ්‍රයක එහෙමනම් අභ්‍යන්තර කෝණවල එකතු වෙනම් පාද ගණනයි කෝණ ගණනයි ත්‍රිකෝණ ගණනයි හිතා ගන්න පුළුවන් නම් අභ්‍යන්තර කෝණවල විශාලත්වය කොච්චරක්ද කියලා එක හොයන එක අමාරු වැඩක් නෙවෙයි. හතරවෙනි රූපෙ විදියට මම ෂඩාශ්‍රය හිතුවා. හතර රූපේ ෂඩාශ්‍රය. පාද 6ක් තියෙන හින්දා. ෂඩ් කියන්නේ 6ක් හින්දා. ඔන්න පාද 6ක් තියෙනවා ළමයි. පාද 6ක් තියෙනවා. ඒ කියන්නේ ශීර්ෂ එහෙම නැත්නම් මුළු 6ක් තියෙනවා. ඒ කියන්නේ කෝණනේ. කෝණ 6ක් තියෙනවා. කෝණ 6ක් තියෙනවා. පාද 6යි කෝණත් 6යි. අපි බලමුද ළමයි එක ශීර්ෂයක සිට අනිත් ශීර්ෂ වලට යා කරලා මේක ඇතුලේ ත්‍රිකෝණ කීයක් හදාගන්න පුළුවන් වෙයිද කියලා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? බලමු ඔයගොල්ලෝ කියන කතාව හරියයිද කියලා. ඔන්න මම එක මුල්ලක් අල්ලගත්තා. එක මුල්ලක් අල්ලගත්තා. එහෙමනම් එක මුල්ලක ඉඳලා අනිත් මුල් වලට යා කරමු. මෙතනට යා කරලා වැඩක් නැහැ. මෙතන ඔන්න එකක් යා කරා මේ මුල්ලට. ඔන්න එකයි ආපහු එතන ඉඳලා අනිත් මුල්ලට යා කරා. ඔන්න දෙකයි ඔන්න මේ මුල්ලේ ඉඳලා තව මුල්ලක් තියෙනවා මෙන්න මෙතනට. අන 3යි මෙතනින් තව බෑනේ. එන ළමයි ඇත්තටම ෂඩාශ්‍රය තුල අපිට ත්‍රිකෝණ කීයක් හදාගන්න පුළුවන් වෙනවද? ත්‍රිකෝණ 4යි. ත්‍රිකෝණ 4යි. එහෙනම් අභ්‍යන්තර කෝණ වල එකතුව මොකද අපි කට්ටිය හිතන්නේ? එහෙනම් අභ්‍යන්තර කෝණ වල එකතුව කොහොම වෙන්නේ නැද්ද? එක ත්‍රිකෝණයක් ගත්තොත් එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව 180යි. ඒක ඇතුලේ ත්‍රිකෝණ 4ක් හදන්න පුළුවන්. එහෙනම් 180 ඒවා 4ක්. එහෙනම් 180 ගුණ කරොත් 4ෙන් අන්න AV එහෙමනම් ෂඩාශ්‍රයක් ගත්තොත් අභ්‍යන්තර කෝණ වල එකතුව කීයක් කියලාද? අංශක 720ක් කියලා. හරිද? එහෙනම් දේව්ෂාත් දැන් පොඩ්ඩක් කල්පනා කරන්න මේක තුල යම් කිසි රටාවක් තියෙනවා. මේක තුල යම් කිසි රටාවක් තියෙනවා. මොකක්ද රටාව කියලා කිව්වොත් ත්‍රිකෝණයක් ඇතුලේ තියෙන එකම එක ත්‍රිකෝණයයිනේ. හරිද? ඒ කිව්වේ මේ කියන මුලින්ම තියෙන තල රූපෙක් 3යිනේ පාද. පාද 3යි මේක ඇතුලේ හදන්න පුළුවන් ත්‍රිකෝණ ගාන කීයද? 1යි. පාද 3කින් හදන්න පුළුවන් ත්‍රිකෝණ ගාන 1යි. ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. එහෙනම් 180 ඒවා එකක් කියන්නේ 180යි. දෙවෙනි එක චතුරාශ්‍රය. පාද 4ක් තියෙනවා. පාද 4ක් තියෙනවා. ඒ පාද 4 ඇතුලේ හදන්න පුළුවන් ත්‍රිකෝණ ගාන කීයද? 2යි. පාද 4යි ත්‍රිකෝණ ගාන 2යි. එහෙනම් 180 ඒවා 2ක්. පාද ගාන 5යි ත්‍රිකෝණ ගාන 3යි. 180 ඒවා 3ක්. පාද ගාන 6යි ත්‍රිකෝණ ගාන 4යි. 180 ඒවා 4ක්. එහෙම නේද? එහෙමනම් සම්බන්ධය මොකක්ද? යම්කිසි බහුආශ්‍රයක පාද ගණන දන්නවා නම් ඒ පාද ගණන දන්න නිසා ඒ බහුආශ්‍රය ඇතුලේ හදන්න පුළුවන් ත්‍රිකෝණ ගාන පිළිබඳ යම් සම්බන්ධයක් යම් වැටහීමක් ඕගලන්ට එන්න ඕනේ. පාද ගාන 3 නම් ත්‍රිකෝණ 1යි. පාද ගාන 4 නම් ත්‍රිකෝණ ගාන 2යි. පාද ගාන 5 නම් ත්‍රිකෝණ ගාන 3යි. කෝණ නෙවෙයි ත්‍රිකෝණ 3යි. පාද ගාන 6 නම් ත්‍රිකෝණ ගාන 4යි. එහෙනම් පාද ගාන 7 නම් ත්‍රිකෝණ කීයක් පුළුවන් වෙන්න ඕනේද? පාද 7 නම් ත්‍රිකෝණ කීයක් පුළුවන් වෙන්න ඕනේද? අන්න දැන් පොඩි අදහසක් ඕගලන්ට එන්න ඕනේ. පාද ගාන 7ක් වුණොත් ත්‍රිකෝණ කීයක් පුළුවන්ද කියන එක. අන්න දැන් කට්ටියට අදහසක් ආවා. very good. පාද ගානට වඩා කීයකින් අඩුද ත්‍රිකෝණ ගාන? 2කින් අඩුයි. එහෙනම් කියමුකෝ බලන්න මේක.
හරිද? ඔව්. හතරවෙනි එකේ ඔව් ත්‍රිකෝණ හතරක් කියන්නේ 180 4ක්. ඒක තමයි 720ක් ගත්තේ. හරිද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙමනම් ඔව්. එමත් දිවේ හිතන්න පුළුවන්. හිතන්නකෝ පාද ගාන 7ක් වුණොත් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වා දැන් පාද ගාන 6ක් වුණොත් ත්‍රිකෝණ ගාන 4යිනේ. පාද ගාන 7ක් වුණොත් ත්‍රිකෝණ 5යි කියලා ඔයගොල්ලෝ කිව්වා. ඒක හරි. පාද ගාන 7 නම් ත්‍රිකෝණ ගාන හරි. පාද ගාන 7 නම් ත්‍රිකෝණ ගාන 5යි කියලා කිව්වා. මම ඔයගොල්ලන්ගෙන් අහනවා පාද ගාන 20ක් වුණොත් ත්‍රිකෝණ කීයක් හදන්න පුළුවන්ද? පාද ගාන 20ක් වුණොත් ත්‍රිකෝණ කීයක් හදන්න පුළුවන්ද? අනේ දැන් කට්ටියට අදහසක් තියෙනවා. පාද ගානට වඩා ටක් ගාලා දෙකක් අඩු කරන්න. එච්චරයි. එහෙනම් ඒ පාද 20ක් තියෙන බහුවශ්‍රයේ ත්‍රිකෝණ 18ක් හදන්න පුළුවන් නේ ඔයගොල්ලෝ හරි. එහෙනම් පාද ගාන 20ක් වෙච්ච ඒ බහුවශ්‍රයේ අභ්‍යන්තර කෝණවල විශාලත්වය හොයන්න නම් මොකද කරන්න ඕනේ? ඉතින් පාද ගාන දන්නවනම් ත්‍රිකෝණ ගාන ඔයගොල්ලෝ කිව්වේ ගානට. එහෙනම් අභ්‍යන්තර කෝණවල විශාලත්වය හොයන්න. අයිවි මොකද්ද කරන්න ඕනේ අපි එහෙමනම්? පාද ගාන 20යි. ඒක ඇතුලේ ත්‍රිකෝණය කියන්නේ 18ක් පුළුවන්. එහෙනම් ඒ කියන බහුවශ්‍රයේ ත්‍රිකෝණ 18ක් හදන්න පුළුවන් නම් ඒ කියන බහුවශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න මොකද්ද කරන්න ඕනේ අපි? 180 ගොඩවල් කීයක් බලන්න ඕනේද? 180 ගොඩවල් කීයක් දුල්මිණි එහෙමනම් බලන්න ඕනේද? අන්න හරි. පාද ගානින් නෙවෙයි හර්ෂණී වැඩි කරන්න ඕනේ. පාද ගාන කිව්වොත් වැරදි. 180 වැඩි කරන්න ඕනේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා බලලා. එහෙනම් 180 ගොඩවල් ඔව් දුල්මිණි මොකද කරන්න ඕනේ අපි එහෙමනම් 180 ගොඩවල් 18ක්. හර්ෂණී පාද ගානේ වැඩි කරනව නෙවෙයි ඒක වැරදි. පාද ගානට වඩා දෙකක් අඩු කරලා තමයි අපි හිතන්නේ ත්‍රිකෝණ ගාන. එහෙනම් එක ත්‍රිකෝණයක 180 නම් 180 ඒවා කොච්චරක් තියෙනවද කියලා බලුවා. සිම්පල් නේ පොඩි දෙයක් නෙවෙයි. අන්න ඔය රටාව තමයි මුලින්ම මට ඉගන්නන්න ඕනේ. හරිද? මුලින්ම මේ තුන මේ හතර දාගන්නකෝ. ත්‍රිකෝණය ඇඳ ගන්න. මේ කාරණා තුන විශේෂයෙන් ලියා ගන්න. ඊළඟට චතුරාශ්‍රය, ඒත් එකම පංචාශ්‍රය, ඒත් එකම ෂඩාශ්‍රය. මම අවසානයේ පොඩි සාරාංශයක් ගන්නයි හදන්නේ. පොදු සූත්‍රයක් ගන්නයි මම හදන්නේ. ඉස්සෙල්ලා ඇඳ ගන්නකෝ.
හරි. දැන් එහෙමනම් මේ කිව්ව කාරණේට අදාළව මම සාරාංශයක් ගන්නවා. බලන සාරාංශය ගන්නකොට තවදුරටත් මම මේ කිව්ව දේ ඔයගලන්ට පැහැදිලි වෙයිද? මොකක්ද ඇත්තටම අවසානයේ මම මේ ගත්ත හරය මේ කිව්ව කාරණේ ඇත්තම තේරුම. මේ අනුව අපිට ඕනෑම බහුආශ්‍රයක් පාද ගන්න දන්නව නම් අපිට අභ්‍යන්තර කෝණවල විශාලත්වය හොයාගන්න පුළුවන්. බහුආශ්‍රයේ පාද ගණන දන්නව නම් හරි. ශීර්ෂය ආකිරීමෙන් සෑදිය හැකි ත්‍රිකෝණ ගණන හොයාගන්න පුළුවන්. ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් කමක් තියෙනවා ත්‍රිකෝණ ගානක් ගන්නවා නම් අපිට හොයාගන්න පුළුවන් කමක් තියෙනවා එහෙමනම් අභ්‍යන්තර කෝණවල බහුවචන හොඳේ අභ්‍යන්තර කෝණවල බහුවචන එකතුව කොච්චරද කියලා. හරි. එහෙනම් බහුවචනයක් ගොඩනගෙන්න අවම පාද තුනක් ඕනේ. ඒක ඇතුලෙන් සෑදිය හැකි ත්‍රිකෝණ ගාන එකයි. එහෙනම් අභ්‍යන්තර කෝණවල එකතුව කියන්නේ ත්‍රිකෝණ ගාන එකයිනේ. ඒක ගුණ කරන්න ඕනේ එහෙමනම් අංශක 180. එහෙනම් අංශක 180යි. එහෙම නේද? ත්‍රිකෝණ එකයිනේ තියෙන එක ත්‍රිකෝණයක් 180යි. එක ඒවා 180ක්. ඒ කියන්නේ 180. පාද ගණන 4 නම් හදන්න පුළුවන් ත්‍රිකෝණ ගාන වෙන්නේ 2යි. පාද ගානට වඩා 2ක් අඩුවෙන් තමයි ත්‍රිකෝණ ගාන එන්නේ. එහෙනම් අභ්‍යන්තර කෝණවල එකතුව කියන්නේ ත්‍රිකෝණ 2යිනේ. එන 180 ඒවා 2ක් 360යි. පාද ගාන 5 නම් හදන්න පුළුවන් ත්‍රිකෝණ ගාන එහෙමනම් කීයක් වෙන්න ඕනේද? 3යි. එහෙනම් 3 වරක් 180. ඒ කියන්නේ 540යි. පාද ගාන 6 නම් සෑදිය හැකි ත්‍රිකෝණ ගාන කීයද? 4යි. ඒ කියන්නේ 4 වරක් 180. ඒ කියන්නේ 720යි. එහෙමනම් අපි නිකමට හිතමුකෝ පාද ගාන 10ක් වුණා කියලා. මොකද ඔයගලන්ගේ අදහස? පාද ගාන 10 නම් ශීර්ෂය ආකිරීමෙන් සෑදිය හැකි ත්‍රිකෝණ ගාන වෙන්න ඕනේ කීයද? පාද ගාන 10 නම් ශීර්ෂය ආකිරීමෙන් සෑදිය හැකි ත්‍රිකෝණ ගාන වෙන්නේ කොච්චරද? හොඳයි. ඔක්කොමලට වගේ වැඩේ සාර්ථකයි. පැහැදිලි කොහොමද ගන්න කියලා. පාද ගානට වඩා 2ක් අඩුවෙන් තමයි මොකක් ලැබෙන්නේද? කෝණ නෙවෙයි ත්‍රිකෝණ. පාද 10 නම් කෝණත් 10යි. හැබැයි ත්‍රිකෝණ මං කිව්වා වචන දෙක පටලවා ගන්න එපා. පාද 10 නම් කෝණ 10යි. හැබැයි ත්‍රිකෝණ තියෙන්නේ 8යි. එක ත්‍රිකෝණයක් 180 නම් එහෙනම් 8 ඒවා 180. ගුණ කරොත් තමයි 64යි 1440යි. හරිනේ. එහෙමනම් ඔන්න ප්‍රශ්නේ අපි බලමු කාටද අදහස දෙන්න පුළුවන් කියලා. එහෙමනම් මෙන්න දැන් අපේ අවසාන සම්බන්ධය පාද ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඕනෑම ප්‍රමාණයක්. අපි හිතනවා n කියලා. අපි මතකද සාධාරණ පදයක් ගන්න අපි රටා පාඩමේදී n කියලා. පාද ගණන n. එහෙනම් ශීර්ෂය ආකිරීමෙන් සෑදිය හැකි ත්‍රිකෝණ ප්‍රමාණය වෙන්නේ කොච්චරද? හොඳයි. 3 දෙනෙක්ට තේරිලා තියෙනවා. 4 දෙනෙක්. ඔව්. හොඳයි. ගොඩක් කටියට වැඩේ තේරිලා තියෙනවා. ඉතින් පාද ගානට වඩා කීයක් අඩුවෙන්ද ත්‍රිකෝණ හැදෙන්නේ? ඔව් අනිවාර්යෙන් පාද ගණනයි කෝණ ගණනයි සමානයි. පාද ගණනට කෝණ ගණන. දැන් ත්‍රිකෝණයක පාද 3යි කෝණත් 3යි. චතුරස්‍රයට පාද 4යි කෝණත් 4යි. පංචාශ්‍රයට පාද 5යි කෝණත් 5යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ත්‍රිකෝණ කියන එක. නැවතත් කියනවා ත්‍රිකෝණ කියන එක.
එහෙනම් පාද ගාන n නම් ඊට වඩා දෙකක් අඩුවෙන් තමයි ත්‍රිකෝණ තියෙන්නේ. එහෙම නේද? එහෙනම් කොච්චරද ත්‍රිකෝණ ප්‍රමාණය? n ඍණ 2. n ඍණ 2. ජෙනරලි අන්න වැඩේ පැහැදිලි වෙලා තියෙනවා. පාද ගණනට වඩා දෙකක් අඩු වෙන්නේ ත්‍රිකෝණ පාද ගාන n නම් ඊට වඩා දෙකක් අඩුයි කියන්නේ කොච්චරද? n අඩු කිරීම 2 කියන එක. n අඩු කිරීම 2 කියන එක. එහෙනම් අභ්‍යන්තර කෝණ වල එකතුව කියන්නේ මෙච්චර ත්‍රිකෝණ ප්‍රමාණයක් හැදෙනවනේ. එහෙනම් n ඍණ 2 වාරයක් අංශක 180. ත්‍රිකෝණ ප්‍රමාණය එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුවෙන් ගුණ කරොත් ඔන්න එනවා මුළු ප්‍රමාණය. මෙන්න සූත්‍රය එහෙමනම් ඕනෑම පාද ගණනක් සහිත බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය හොයාගන්න. අභ්‍යන්තර කෝණවල ඒ කියන්නේ ඔක්කොගෙම එකතුව ගන්න විදිය. පාද ගණනින් දෙකක් අඩු කරලා 180ෙන් ගුණ කරන්න. පාද ගණනින් දෙකක් අඩු කරලා 180ෙන් ගුණ කරන්න. එච්චරයි තියෙන්නේ. හරිද? හරි. මේ වගේ දාගන්න අවසානයේ අපි මේ දැන් මුලින්ම කතා කරපු සාරාංශයයි මේ තියෙන්නේ. ඔන්න පාඩමේ පළමු කොටස. අභ්‍යන්තර කෝණ ඕන ගණනක හරි එකතුව හොයාගන්නේ කොහොමද කියන එක. ඕන බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව ගණනය කරන විදිය. අවසාන එක කොටු කරගන්න. අවසාන පේළිය කොටු කරගන්න. හරි. එහෙමනම් අපි පොඩි උදාහරණයක් ගමු බලන්න. අන්න ඔයගලන්ට පුළුවන් වෙයිද කියලා බලන්න. හරි. ගියාගමු මෙහෙම. පාද ගාන 14ක් වූ පාද ගණන 14ක් වූ උදාහරණයක් දාගන්න. පාද ගණන 14ක් වූ පාද ගාන 14ක් වූ පාද ගාන 14ක් වූ පාද ගාන 14ක් වූ උදාහරණයක්. හරි. පාද ගාන 14ක් වූ බහුවශ්‍රයක පාද ගාන 14ක් වූ බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. පාද ගාන 14ක් වූ බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. පාද ගාන 14ක් වූ බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය සොයන්න. බලමු කාට හරි පුළුවන් වේද කියලා. මම කිව්වේ පාද ගණන 14යි කියලා. හොඳයි. හර්ෂණී උත්තරයක් අරගෙන තියෙනවා. අනිත් අයත් ඒ උත්තරේම ගනින්න බලමු. ඔෂාදිත් ඒ උත්තරේම අරගෙන තියෙනවා. හොඳයි. අනුජ උශීර හොඳයි. very good. භාෂී උත්තරයක් අරගෙන තියෙනවා. දුල්මිනී වෙනස්ම උත්තරයක් අරගෙන තියෙනවා. ජයසංක හොඳයි. දුල්මිනී වෙනස් උත්තරයක්. ප්‍රශ්නිත වෙනස් උත්තරයක්. රඹුක්කල්ල එක උත්තරයක් අරගෙන තියෙනවා. සඳුපමා අභ්‍යන්තර කෝණවල විශාලත්වයයි යෝනේ පාදක කෝණ ත්‍රිකෝණ නෙවෙයි. ප්‍රශ්නේ හරියට කියලා නැහැ. හොඳයි. අයිමි හරි. සදීෂ හරි. යුතාරා මෙත්මි හරි. හොඳයි. ජිත්මි වැඩේ කරගෙන තියෙනවා. හොඳයි. සතුටුදායකයි. හරි. කොහොමද ගන්නෙ බලමු දුල්මිනිගේ උත්තරේද හරි කියලා. අනිත් උත්තරේ නම් පොදු උත්තරයක්. සඳුපමා ඔයා හොයලා තිබ්බේ වැරදි දෙයක්.
අහන එක නෙවෙයි වෙන එකක් සඳුකම අරගෙන තියෙනවා. හරි අපි හැබැයි පාද ගාන 14යි. පාද ගණන 14යි. හරිද? එහෙමනම් අභ්‍යන්තර කෝණවල විශාලත්වය කීයද කියලා. එහෙනම් කොහොමද අපි අභ්‍යන්තර කෝණවල එකතුව නැත්තම් විශාලත්වය හොයන්නේ? තේරුම් ගත යුතුයි මේ කියන පාද ගාන 14 නම් ඒක ඇතුලේ හදන්න පුළුවන් ත්‍රිකෝණ ගානක් තියෙනවා. ත්‍රිකෝණ ගාන කොහොමද හොයාගන්නේ? පාද ගානට වඩා දෙකක් අඩු කරලා. ඒන උත්තරේ මොකද කරන්න ඕනේ? එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. ත්‍රිකෝණ එනවා එහෙමනම් 12ක්. එහෙනම් 12 සරක් 180. එහෙමනම් ඔව් 2160ක් කියලා එනවා. බලන්නකෝ 2160ක් කියලා එනවා. පාද ගාන 14 නම් ඒක ඇතුලේ කෝණ ප්‍රමාණය වේ. ත්‍රිකෝණ ප්‍රමාණය 12යි. 12 වේ 180. හරි නේද? මගේ ගුණ කිරීම ඔප්පුමල්ල ඔය ගුණ කිරීම තමයි කරලා තිබ්බේ. හරි නේද දැන් සනුප? හරි. සඳුපමා වැරද්ද පැහැදිලි නේද? මොකක්ද අවුල වුනේ කියලා? හරි නැවතත් මේ කියනවා මේ 2160 කියන්නේ මොකක්ද? අභ්‍යන්තර කෝණවල තේරුම් ගන්න එකක නෙවෙයි කෝණ ඔක්කොගෙමයි මේ කිව්වේ. හරිද? හරි. හරිද දුල්පිනි? හරිද? මොකක්ද අඩුපාඩු හොයාගත්තද? හරි. අපි යමුද බලන්න ඊළඟ උදාහරණයට. හරි. ඊළඟ උදාහරණයට යමු එහෙනම්. හරි ඊළඟ උදාහරණ. එක්තරා බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල තේරුම් ගන්න සිංහල හරියට අභ්‍යන්තර කෝණවල ඒ කියන්නේ බහුවචනයක්. හොඳේ. තව ටික වෙලාවකින් උගන්වන කාරණයක් එක්ක ඊට පස්සේ ඔයගොල්ලෝ පටලවා ගනිවි. ඒකයි මම මේ කියන්නේ. එක්තරා බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 2700කි. අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 2700කි. අංශක 2700කි. එක්තරා බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 2700කි. අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 2700කි. එම බහුවශ්‍රයේ ඇති පාද ගණන සොයන්න.
හොඳයි 10 කරලා තියෙනවා. හොඳයි. ප්‍රශාන්ති උත්තරයක් කරන් තියෙනවා. ඔව් පුළුවන් එකයි මේක ගැටලුවක් නැහැ. ඒක හරි වා කියන එක හරි. දුල්මිනි උත්තරයක් අරගෙන තියෙනවා අනිත් අයට වඩා වෙනස් උත්තරයක්. සදීෂත් වෙනස් උත්තරයක් අරගෙන තියෙනවා. ඔව් දුල්මිනි ආපහු වෙනස් වෙලා තියෙනවා. ආපහු වෙනස් උත්තරයක් කියනවා. sorry. සදීෂත් වෙනස් උත්තරයක් කියනවා. සඳුපමා වෙනස්ම උත්තරයක් කියනවා. හර්ෂණී කියන එක හරි වගේ. ජයසංක හොඳයි මට හිතෙන්නේ ජයසංකට අක්කගේ උදව්වක් ලැබෙනවද කොහෙද? රඹුක්කල්ල වෙනස්ම උත්තරයක් කියනවා. උෂීර හොඳයි උෂීරටත් උදව්කාරයෙක් ඉන්නවද? අනේ උෂීරගේ උත්තරේ වෙනස් එකක්. ධර්මපාලත් වෙනස් උත්තරයක් කියනවා. යුතර හොඳයි. හරි දුල්මිනි ආපහු සැරයක් පස්වෙනි වතාවට වෙනස් උත්තරයක් ආපහු. විනෝප අයිය උදව් කළාද කොහෙද? ඒක වැරදි වගේ මට හිතෙන්නේ. ධර්මපාල හරි. රශ්මිත හරි. විනු හරි. දෙව්ෂාත් උත්තරයක් අරගෙන තියෙනවා. වෘන්දාර වෙනස් උත්තරයක්. සදීෂ දැන් අකකින් අහලාද කොහෙද? ආපහු වෙනස් උත්තරයකට ඇවිල්ලා තියෙනවා. අයමි හොඳයි. හරි. දුල්මිනි දැන් නම් හරි වගේ භාෂී උත්තරයක් අරගත්තේ නෑ මට හිතෙන්නේ තාම. හරි. දැන් මේකේ කතාව මෙන්න මෙහෙමනේ ළමයි. හරි. එක එක කතා කියනවා අපේ ළමයි. හරි. ඒ කියන්නේ වැඩේ හරියටම අවබෝධ වෙලා නැහැ. ජිත්නි ඇයි එහෙම උත්තරයක් එන්නේ? පාද ගණන එන්න පුළුවන් ද ඔය වගේ උත්තරයක්? නෑ උත්තරේ වැරදි ජිත්නි. පාද ගණන හොයන්න ඕනේ. දැන් අපිට බලා ගන්නකො හරි. දැන් මොකුත් කරන්නත් එපා. දැන් බලා ගන්න ඔක්කොම. දැන් හොඳට බලා ගන්න. රමිත් ඔන්න බලා ගන්න ආපහු සැරයක්. මොකද්ද රමිත්ගේ වැරද්ද කියලා. ඔක්කොමල බලන්න. දැන් උත්තරේ වන්න එපා. දැන් අහගන්න. හරි. බලා ගන්න. අපිට දීලා තිබ්බා අභ්‍යන්තර කෝණ වල හොඳින් අහගන්න වෙන මොකුත් කරන්න එපා. දැන් අහගන්න. අභ්‍යන්තර කෝණ වල එකතුව. අභ්‍යන්තර කෝණ වල එකතුව. කොච්චරක් වෙනවලුද? අංශක 2700. දැන් හොඳින් අහගන්න ගාන හරියට බේර ගන්න විදිය. මේ අපිට දීලා තිබ්බේ අභ්‍යන්තර කෝණ වල. ඒ කියන්නේ ඇතුලේ තියෙන කෝණ ඔක්කොගේම එකතුව. ශ්‍රද්ධ කියන්නේ. එහෙමනම් අපිට පුළුවන් නේද? ඕක ගොඩ නැගෙන්නේ කොහොමද? 180 ගොඩවල් වලින්නේ ගොඩ නැගෙන්නේ. එහෙමනම් අපිට බලන්න පුළුවන් 2700 ගොඩ නැගෙන්නේ 180 180 180 ගොඩවල් කීයකින්ද කියලා. ඒ කිව්වේ අනේ ඔය කියන බහුවස්ත්‍රයේ ඇතුලේ ඇති ත්‍රිකෝණ ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් බහුවස්ත්‍රය තුල ඇති ත්‍රිකෝණ ගණන හොයාගන්න පුළුවන්. මොකක්ද ත්‍රිකෝණ ගණන හොයන්න කරන්න ඕනේ? 180 ගොඩවල් කීයක් තියෙනවද කියලා. එච්චරයිනේ. ඒ කිව්වේ 2700 180ෙන් බෙදන්න. එහෙනම් බිඳුවට බිඳුවක් කැපෙනවා. 270 18න් බෙදුවොත් 27ට 1.90ට 5යි. එහෙනම් ළමයි මොකක්ද උත්තරේ එන්නේ 15ක් කියලා එවි. එතකොට අපේ කට්ටිය මට කියන්නකෝ ඕකද උත්තරේ? ඔක්කොම අල්ල කිව්වේ ඕක තමයි උත්තරේ කියලා. ඕක උත්තරේ නෙවෙයිනේ. මේ ආවේ මොකක්ද? බහුවස්ත්‍රය තුල ඇති මොකක්ද මේ ආවේ? මේ ආවේ මොකක්ද මේ? බහුවස්ත්‍රය තුල ඇති ත්‍රිකෝණ ප්‍රමාණය කොච්චරක්ද කියලා. ත්‍රිකෝණ ප්‍රමාණය කොච්චරක්ද කියලා. ත්‍රිකෝණ කීයක් ওই බහුවස්ත්‍රය හදන්න පුළුවන්ද කියලා. එහෙමනම් කොහොමද අපි පාද ගණන හොයාගන්නේ? දැන් ඔහෙලට හිතෙන්න ඕනේ. ඔය කියන බහුවස්ත්‍රය ඇතුලේ ත්‍රිකෝණ 15ක් හදන්න පුළුවන් නම් පාද කීයක් තියෙන්නේ නැද්ද? මොකද්ද වෙන්න ඕනේ? ත්‍රිකෝණ ගණන එන්නේ පාද ගණනට වඩා දෙකක් අඩු වෙන්නේ. අනිත් පැත්තට කල්පනා කරොත් පාද ගණන එනවා ඇත්තේ ත්‍රිකෝණ ගණනට වඩා කීයක් වැඩියෙන්ද? දෙකක් වැඩියෙන්. එහෙනම් 15ට අනේ මොකද්ද කරන්න ඕනේ? දෙකක් එකතු කරන්නකෝ. හරිද දැන් දුල්මිනියට තේරුණාද? එහෙමනම් පාද කීයක් වෙන්න ඕනේද? 17ක් වෙන්න ඕනේ.
පාද 17ක් වෙන්න ඕනේ. හිතන්න දැන් රිවර්ස් එකට හිතන්න. පාද ගණන 17ක් වුණොත් නේද? පාද ගාන 17ක් වුණොත් නේද? ත්‍රිකෝණ ගාන 15ක් වෙන්නේ. පැහැදිලිද දැන්? ඔච්චරයි කරන්න තියෙන්නේ. චූටි වැඩක් කරන්න තියෙන්නේ. හදාගන්න නිකන් උත්තරේ 17යි කියලා දාන්න එපා ඉතින්. හොඳේ. ගත්ත විදිය හදාගන්න කරුණා කර. ගත්ත විදිය හදාගන්න එහෙම. හරි. තව මිනිත්තුවක් ඉන්න පොඩ්ඩක් හර්ෂණී. හරිද? හරි. එවනම් ඔන්න පාද කරන හොයාගන්න පුළුවන් වේවි අපිට එහෙම. පැහැදිලිද? ඔක්කොමලට මොකද්ද වෙන්නේ කියලා, මොකද්ද උනේ කියලා. වෙන්නේ මෙච්චරයි. ඉස්සලාම හොයාගන්නවා ඔය කියන බහුවශ්‍රය ඇතුලේ තියෙන ත්‍රිකෝණ කීයක් හදන්න පුළුවන්ද කියන එක. ත්‍රිකෝණ ප්‍රමාණය අපි දන්නවනම් හරි ලේසි. ඒක ඇතුලේ තියෙන පාද ගාන කොච්චරද කියලා හොයාගන්න. පැහැදිලිද? ඔන්න දැන් අද දවස් තුල පැහැදිලි කිරීම කරා බහුවශ්‍රය යටතේ ප්‍රධාන මූලික කාරණේ. කොහොමද අපි බහුවශ්‍රය ඕනම බහුවශ්‍රයක් ගත්තොත් අභ්‍යන්තර කෝණ වල එකතුව හොයන්නේ කියන එක. ඔව් සමීකරණයක් විදිහට ගොඩනගලා කරන්න පුළුවන්. මේක තමයි මට ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් සරලම විදිය. අර විශේෂයෙන් දෙයක් ඕගොල්ලෝ කටපාඩම් කරගන්න ඕනේ නැහැ. සූත්‍රයක් කටපාඩම් කරගන්න ඕනේ නැහැ එතකොට. හරියට තේරුම් අරගෙන කරන්න. මොකද මේ ගාන එක එක පැති වලින් අහන්න පුළුවන් හින්දා. මාරු කර කර අහන්න පුළුවන්. ඒ නිසා මම කැමතියි ඕගොල්ලෝ අවබෝධයෙන් මේක ගන්නව නම් සූත්‍රයක් විදිහට කටපාඩම් කරගන්න නැතුව. මොකද අපි මේකේ ඊළඟ පියවරට ගියාම දෙවෙනි කොටසට ගියාම පොඩ්ඩක් විතර නැත්තම් පටලව ගනිවි කියලා මට හිතෙනවා. ඒකයි මම කිව්වේ අවබෝධයෙන් ගමු කියලා. ත්‍රිකෝණ ප්‍රමාණය හොයාගෙන පාද ප්‍රමාණය හොයමු. සිම්පල් චුටි වැඩක් නේද එතකොට. හරි නේද? හරි. ගැටලුවක් නැත. හරි. එමුනම් මම මෙතනට වෙනකන් අද දවසේ වැඩ කොටස නවත්ත කරන්නම්. මෙන්න මේ කාරණා ටික ඊළඟ දවසේ හදන්න සූදානම් කරලා තියන්න. හරිද? පළවෙනි එක මේ පාඩමේ පළවෙනි කොටස වැදගත් අටවසර ත්‍රිකෝණ සහ චතුරස්‍ර පාඩම මතක් කර ගැනීම. හරි. තව එක තරුවක්. තව එක තරුවක් තියෙනවා. මෙන්න මේකත් ලියාගෙන ඉමු. එතකොට වැඩේ ඉවරයි. පොඩ මේ තරුවක් ලියාගෙන ඉමුකෝ. මම මේ කතා කරේ අභ්‍යන්තර කෝණ පිළිබඳවනේ. එතකොට බාහිර කෝණ පිළිබඳවත් කතා කරන්න ඕනේ. මුකුත්ම කතා කරන්න දෙයක් නැහැ මට බාහිර කෝණ පිළිබඳව. ඇයි ඕනෑම බහුවශ්‍රයක් ගත්තොත් මම 8 දී උගන්වන දේ ඔයගොල්ලන්ට ඔබ කිව්වා ඕනෑම බහුවශ්‍රයක් ගත්තොත් ඒක පාද 3ද 4ද 5ද 6ද 7ද 8ද අදාළ නැහැ. ඕන බහුවශ්‍රයක් ගත්තොත් ඕන බහුවශ්‍රයක බාහිර කෝණවල එකතු. මතකද කාට හරි? 8 දිත් මම ඔයගොල්ලන්ට ඉගෙනුවා ওই කාරණේ 8 උගන්වද්දී. ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් මේ අභ්‍යන්තර කෝණනේ එකින් එකට වෙනස් වෙන්නේ. බාහිර කෝණ එහෙම කරදරයක් නැහැ. ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව නොවෙනස්. ඒක අංශක 360ම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් තරුවක් දාලා අපි ඒ කරුණ ලියලා වැඩේ නවත්තමු. අදට පොඩ්ඩක් දාගමු ටක් ගාලා ඕනෑම බහුවශ්‍රයක ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මතක තියාගත්තාම ප්‍රමාණවත්. ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360කි. ඒක නොවෙනස්. ඒක නියතයක්. ඕනෑම බහුවශ්‍රයක පාද ගන්න කීයක් වුණත් බාහිර කෝණවල එකතුව 360යි. ඒක එකකින් එකකට වෙනස් වෙන්නේ නැත. හරිද? මෙන්න මේ වැඩ ටික කරලා තියන්න. අපි ඊළඟ දවසේ හම්බ වෙද්දී හරි 25 පුනරීක්ෂණය කරන්න ඊට අමතරව 25යි 1 කරන්න. මෙන්න මේ අභ්‍යාස දෙක කරලා තියන්න. 25 පුනරීක්ෂණයත් ඒත් එක්කම 25යි 1යි. හරි. නැවත ඔයාලත් එක්ක හම්බ වෙනවා ඉතාලි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මම ඔයාලට
ඉරිදා දවස තුල තව පන්තියක් කරන්න. මේ සතියේ ඉරිදා දවස තුල. හරි. ඉරිදා රාත්‍රී පන්තියක් කරන්න. ඔක්කොමලට පුළුවන් වෙලාවක කරන්න. බලාපොරොත්තු වෙනවා. හරි මොකද දැන් මේ ප්‍රශ්නේ මට දැන් මේ උදේ වරුවක කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් සතියේක මම හරි කැමතියි. සති දවසක උදේ වරුව හරි ක්ලාස් එකක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් හරි මට කරුණාකර ඔයගොල්ලෝ මැසේජ් එකක් දාලා තියන්න. උදේ වරුවක් කරන්න පුළුවන්. දැන් ඉරිදා නම් මම රාත්‍රී පන්තියක් කරනවා ගැටලුවක් නැහැ නේද? පුළුවන් නේද? රාත්‍රී අපි පටන් ගත්තොත් 9 11 ඒ වෙනකොට මුකුත්ම පන්ති නැහැ මං හිතන්නේ හැමෝටම වගේ. පුළුවන්ද? හොඳයි සමහරක් කටියට 10 වෙනකම් පන්ති තියෙනවා. ඒ 10 වෙනකම් පන්ති තියෙන එක්කෙනාගේ නම පොඩ්ඩක් කියවන්න මට නම් වැටෙන්නේ නැහැ. 10 වෙනකම් පන්ති තියෙනවයි කිව්ව කෙනාගේ නම මොකක්ද? නම් වැටුන්නේ නැහැ මට. හරි එහෙම වුණොත් අපි ඉරිදා හම්බ වෙමු. ගැටලුවක් වෙන්නේ නැහැ නේද? හරි දැනට අවුලක් නැහැ දිවේක දැනට අවුලක් නැහැ. හරි. හොඳයි. මම හිතන්නේ බහුතරයකට පුළුවන් කෙනෙක්ට විතරක් තමයි 10ට පන්ති පටන් ගන්න. 10 වෙනකම් පන්ති තියෙනවා. එහෙමනේ. අනිත් අයට ගැටලුවක් නැත. හරි මම ඒක අවසාන තීරණේ ගෲප් දෙකට දාන්නම්. පොඩ්ඩක් බලන්න. හරි කොහොම හරි උත්සාහ කරමු ඉදිරියට තව පන්තියක් කරන්න. ඒත් එක්කම ඕගොල්ලෝ මට මැසේජ් එකක් දාලා තියෙන සති දවසක කරන්න පුළුවන් නම් Tamanට කරන්න පුළුවන්. ගොඩක් අයගේ ඉස්කෝලවල පන්ති තියෙනවා. ඒ නිසා මම උදේ වරුවේ දාන්න නැතුව ඉන්නේ සති දවස්වල. නමුත් මට හිතෙනවා බහුතරයකට පුළුවන් නම් හරිද? එහෙම පන්ති ටිකක් උදේ වරුවේ අරගෙන කරන්න. මම දැන් මේ දවස් ටිකේම නොකර හිටියේ ගොඩක් අයට ඉස්කෝලේ පන්ති උදේ වරුවේ තියෙන හින්දා. හරි ඕගලන්ට පුළුවන් වෙලාවල් තියෙනවා නම් කරුණාකර මට මැසේජ් එකක් දාලා තියන්න උදේ වරුවල් වල. ඒතර බහුතරයකට පුළුවන් වෙලාවක මම උදේ වරු ටිකක් දාලා අමතර පන්ති ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ සතිය තුල. බහුතර කැමැත්ත තියෙනවා. හරිද? එහෙනම් අදට වැඩි මම නතර කරන්න ඉරිදා හම්බෙමු. 25 මොනිටරික්ෂණය සහ 25 එක කරන්න මම ඉතා ඉක්මනින් මේක ලබන ඉරිදාම කරමු කිව්වේ. මට පාඩම ඉවරයක් කරගන්න ඕනේ මේ කියන කොටස. ඉතා ඉක්මනින්. හරි පුළුවන් වෙලාවල් ටික ඔයගොල්ලෝ මට දාලා තියන්න. ඕගොල්ලන් වෙනම. හරිද? එහෙනම් අදට වැඩි නවත්තන්නම්. මම හිතනවා අද දවසේ බහුවර්ෂවල පළවෙනි කොටස ඔයගොල්ලෝ තේරුම් ගන්න නැති. ඉරිදාට අපි ඕකේ දෙවෙනි කොටස කතා කරලා පාඩම අවසන් කළා දාමු. හරිද? මම හිතන්නේ මම ටියුට් වල වැඩ එවුවා. ඒවා ටික බලනවා ඇති කියලා හිතනවා. ඒවා හරි වැරදි ටික කරනවා ඇති කියලා ඔයගොල්ලෝ හිතනවා. හරිද? අලුතෙන් දුන්න ටියුට් එකේ වැඩ කරන්න ඕනේ මොකද්ද කියන එක මම මේ ඉරිදාට කියන්නේ. හරිද? ඒක දැනට ගැටලුවක් නැහැ. Tamanට පුළුවන් වැඩ ටික පටන් ගන්න තියාගන්න. කොහොමත් ඉතින් කරනවා. හරි කරන්නේ මුලින්ම මම බලන්න ගන්නේ මොකද්ද කියන එක මම පසුවට කියන්නේ. දැන් Tamanට ගන්න පුළුවන් දේවල් ටික ඔබේ කරන්න පටන් ගන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. එහෙමනම් ස්තුතියි අහන් හිටියන හැමෝටම. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න බුත්සරණයි කොහොමද? සුබ රාත්‍රියක්.